අපි ළමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ 2020 ජනවාරි විභාගයේ සමාගම් සම්බන්ධයෙන් ආපු ලකුණු 25ක අනිවාර්ය ප්‍රශ්නය පිළිබඳව. එතකොට ඒ සඳහාත් සාමාන්‍ය පරිදි රූල් කරගන්න ඕනේ ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක්, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් වශයෙන් ප්‍රධාන අයතම තුනක්. ඉස්සෙල්ලාම අපි මේකේ උඩින්ම නම ලියලා ඉන්න ඕනේ. මොකද්ද තියෙන්නේ? සීමා සහිත අසේනි පෞද්ගලික සමාගම. සීමිත අසේනි පෞද්ගලික සමාගම. අවුරුද්ද දීලා තියෙන්නේ 2019 3.31. 2019 3.31 අවසන් වසරට ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. ඊට පස්සේ මෙතන ලියවිලා තියෙන්න ඕනේ සීමිත අසේනි පෞද්ගලික සමාගම 2019 3.31 අවසන් වසරට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඒකේ ලියලා තියෙන්න ඕනේ විස්තරය සාමාන්‍ය කොටස් රඳවාගත් ඉපැයුම් සහ එකතුව. ඒ වගේම මූල්‍ය තත්ත්වයකේ තුඩින් නම ලියලා තියෙන්න ඕනේ සීමිත අසේනි පෞද්ගලික සමාගම 2019 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. දැන් ඉස්සෙල්ලාම අපි ආරම්භක ශේෂ දාන් ඉන්න ඕනේ. මෙතන සාමාන්‍ය කොටස් වල දහස් වලින් 1,08,000යි. රඳවාගත් ඉපැයුම් තියෙන්නේ 25,600යි. එතකොට එකතු වෙනවා 1,33,600යි. 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 දැන් යනවා අපි ගැළපිලිවලට. පළවෙනි එකේ තියෙනවා 2019 3.31 දිනට පැවති තොගයේ ශුද්ධ උපලබ්ධිතාවය 1,84,200ක් වෙනවලු. බලන්න ළමයි තොගය ශේෂ පිරික්සුමේ තියෙන්නේ කීයද කියලා. ශේෂ පිරික්සුමේ තොගය තියෙන්නේ 1,84,900ක්. මෙතන කියන්නේ 1,84,200ක් වෙනවා කියලා. ඒ කියන්නේ 700කින් අඩු වෙනවා. එහෙනම් තියෙන තොගයෙන් 700ක් අඩු කරලා මෙතන දාන්න අවසාන තොගය. අවසාන තොගය 1,84,200යි. 700ක් අඩු කළා. ඒ අඩු කරපු 700 මොකද කරන්න ඕනේ? විකුණුම් පිරිවැයට එකතු කරන්න ඕනේ. විකුණුම් පිරිවැය තියෙනවා 6,41,350ක්. ඒකට 700 එකතු වෙනවා. එතකොට එනවා 6,42,050ක්. 42,050ක්. ඒකට 700ක් එකතු වෙනවා. 700ක් එකතු වෙනවා. තොගෙන් අඩු වෙලා විකුණුම් පිරිවැයට එකතු වෙනවා. ඊළඟට 2 සමාගම වෙත 2,300ක් ගෙවන්න තිබිච්ච ගනුදෙනුකරුවේ බුන්වත් වුණා. බුන්වත් වුණා කියන්නේ බොල් ණය බවට පත් වුණා 2,300ක්. ඒක දාන්න මෙන්න මෙතන බෙදා හැරීම් වියදම් වල හානි කරන අලාභ කියලා. හානි කරන අලාභ කියලා. කීයක් දෙන්නේ? 2,300යි. 2,300යි. බලන්න ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබී යුතු මුදල් කීයක් තියනවද කියලා. 74,300ක් තියෙනවා. ඒකෙන් 2,300ක් අයින් වෙච්චාම මෙතන දාන චංගම වත්කම් වල වෙළඳ ලැබිය යුතු මුදල් කියලා 72,000ක් එනවා.
74යි 300න් 2300ක් අඩු කළා. ඒකට හානි කරන අලාභ ඉඩ හරින්න ඕනේ 100ට 5ක්. 100ට 5ක් කියන්නේ 3600ක්. මේකෙන් 3600ක් අඩු කරපුවම මෙතෙන්ට එනවා 68400ක්. 68400ක්. කොහමද 3600ක් ආවේ 100ට 5ක් බලලා 72000ට 110ක් කියන්නේ 7200යි. ඒකෙන් භාගයක් 3600යි. එතකොට බලන්න 3600ක් අපි ඉඩ හැරියට ශේෂ පිරික්සුමේ ඉඩ හැරීම් තියනවා වෙළඳ ලැබීතු මුදල් වෙනුවෙන් 1800යි තියෙන්නේ. තව මදි 1800ක්. ඒක බෙදා හැරීම් වියදම් වලට දාන්න මොන ඉඩ හැරීම් කියලාද? ඌන ඉඩ හැරීම් කියලා. ඌන ඉඩ හැරීම් කියලා 1800යි. මදි 1800ක්. 3600ක් ඕනේ. නමුත් අපි ළඟ 1800යි තියෙන්නේ. ඒක අවසන්. ඊළඟට තියෙනවා කලින් ගෙවූ සහ උපචිත. කලින් ගෙවූ වාහන නඩත්තු වියදමක් තියෙනවා. ඒක දාන්න ජංගම වත්කම් වල කලින් ගෙවූ නඩත්තු වියදමක් තියෙනවා. කීයකද? 200යි. දැනට බලන්න ළමයි ශේෂ පිරික්සුමේ නඩත්තු වියදම කීයක් තියනවද කියලා. ශේෂ පිරික්සුමේ නඩත්තු වියදම කීයක් තියනවද කියලා. වාහන නඩත්තු වියදම කියලා 3300ක් තියෙනවා. ඒකෙන් 200ක් ගියාම බෙදා හැරීම් වියදම් වලට එනවා වාහන සම්බන්ධ එකන්නේ. නඩත්තු වියදම් කියලා 3100යි. කොහොම 3100 ආවේ? 3300න් කලින් ගෙවපු 200 අඩු කරනවා. ඊළඟට ළමයි උපචිත විදුලිය තියෙනවලු 100ක්. ඒක දාන්නේ ජංගම වගකීමක උපචිත විදුලිය කියලා. ජංගම වගකීමක දාන්න උපචිත විදුලිය කියලා 100යි. ළමයි උපචිතයක් තියෙනවා නම් තියෙන විදුලියට මොනව කරන්න වෙනවද? එකතු කරන්න වෙනවා. ඔතන විදුලිය සහ ජලය එකට තියෙන 12200ක්. ඒකට 100ක් එකතු වෙච්චාම 12300ක් එනවා විදුලිය. විදුලිය 12300ක් එනවා. දෙක එකට එකතු කරලා ගත්තේ. ඒක ඉවරයි. ඊළඟට තියෙනවා ගොඩනැගිලි මෝටර රථයි. ළමයි උතන ගොඩනැගිලි තිබුණාට ඉඩම් ගොඩනැගිලි වෙනම තියෙන්නේ. ඒ නිසා අපි වෙන වෙනම ලියනවා. ඉඩම වෙනමයි, ගොඩනැගිල්ල වෙනමයි, මෝටර රථය වෙනමයි. මෝටර රථය වෙනමයි. ඉඩම තියෙනවා කියන්නේ ළමයි මිලියන 20යි. මිලියන 20යි කියන්නේ ළමයි දහස් වලින් කියනවා නම් 2000යි. මිලියන 20යි කියන්නේ දහස් වලින් 2000යි. බලන්න ළමයි දෙකේම එකතුව තියෙන්නේ 10000යිනේ. සෝරි ලක්ෂයයිනේ. 2000යිම 20000යි. සෝරි මෙතන 20000යි. මිලියන 20යි කියන්නේ 20000යි. 20000යි. එතකොට දෙකේම එකතුව 10000යිනේ තියෙන්නේ. එතකොට ගොඩනැගිල්ල තියෙනවා කීයක්ද? 80000ක්. මෝටර රථයේ පිරිවැය තියෙන්නේ කීයද? 75000යි. ඔන්න අපි ඒක ලියාගත්තා. හරිද? ඊළඟට ළමයි අපි ෂය කරන්න ඕනේ. ෂය කරන්න යටින් කියනවා ගොඩනැගිල්ල වසර 20යි. එතකොට ගොඩනැගිල්ල තියෙන්නේ 80000යි. ඒක 20ෙන් බෙදපුවම එන්නේ 4000යි. 10න් බෙදුවොත් 8000යි. ඒකෙන් භාගයක් කියන්නේ 4000යි. පරිපාලන වියදම් වලට දාන්න ගොඩනැගිලි ෂය කියලා 4000යි. මෝටර රථ ෂය දාන්නේ බෙදා හැරීම් වලට. ළමයි මෝටර රථයේ ජීව කාලය තියෙනවා කියන්නේ වසර 10යි. 75000 10න් බෙදපුවම කීයද එන්නේ? 7500යි. දැන් අපි ඒකෙත් සමුච්චිත ෂය දාමු දරුවෝ. සමුච්චිත ෂය දාන්නේ දැනට තියෙන ෂය වලට එකතු වෙනවා.
ගොඩනැගිල්ලේ දැනට තියෙන්නේ 32000යි. මේ 4000ත් එකතු වෙනවා. එතකොට ගොඩනැගිල්ලට එනවා 36000ක්. ඉඩමේ ආශය. මෝටර රථයේ දැනට තියෙනවා 30000. මේ 7500ත් එක්ක මෝටර රථයට එනවා 37500ක්. ඒක අවසන්. දැන් යනවා ඊළඟ ගැලපිල්ලට. 2017-18 වසරේ මුළු ආදායම් බදු වගකීම 13300ක් වූ අතර එය සම්පූර්ණයෙන්ම වර්ෂය තුලදී මොනවා කළා දැම්මද? ගෙවලා දැම්මා. කොච්චරද ගෙවලා දැම්මේ? 13300ක්. તો 13300ක් ගෙවුවා. ළමයි ආදායම් බදු ගිණුමක් ගහන්න. ටී ගිණුමක්. මොකද මේ ගිය අවුරුද්දේ පද්දක් දීලා තියෙනකොට මං කිව්වා ගිණුමක් ගහලා හදන එක ලේසි. ඒකේ දාන්න සල්ලි වලින් ගෙවපු එක හර පැත්තේ මුදල් කියලා 13300ක් තියෙනවා. මුදල් කියලා 13300ක් තියෙනවා ගෙවපු එක. ඒක දීලා තියෙනවා ඔකේ. ඔකේ දීලා තියෙනවා ඒකේ. හොඳට කියවන්න ඉස්සෙල්ලා. ඔකයි ශේෂ පිරික්සු මේකයි. හොඳින් කියවන්න. කියවුවද ගැලපිල්ල? right මම බලමු 13300ක් තියෙනවා ගෙවපුවා. එතකොට බලන්න මේ අවුරුද්දේ වගකීම 11500කට තක්සේරු කරලා තියෙනවනේ. 11500කට තක්සේරු කරලා තියෙනවා නම් හරිද? 11500කට තක්සේරු කරලා තියෙනවා නම් ඒ කියන්නේ බලන්න ඔතන ශේෂ පිරික්සුමේ බලන්න පොඩ්ඩක් ගෙව්ව ආදායම් බදු කියලා 18300ක් තියෙනව නේද? එතකොට ගිය අවුරුද්දට ගෙවලා තියෙනවලු කොච්චරක්ද? 13300ක් නේද? 13300ක්. එහෙනම් ළමයි මෙන්න මෙතන මුදල් ගෙවලා තියෙනවා 13300කුයි තව කීයකුයිද? 5000කුයි. ආයෙ මුදල් කියලා දාන්න 5000ක්. එතකොට ඔක්කොම 18300ක් ගෙවලා තියෙනවා. එතකොට බලන්න ළමයි මේ අවුරුද්දේ බද්ද 11500ක් වෙන්න ඕනේ කියලා තක්සේරු කරලා තියෙනව නේද? එතකොට 11500ක් වෙන්න ඕනේ වුණාට දැනට 5000ක් ගෙවලා තිබුණා නේද? එතකොට ළමයි තව ගෙවන්න තියෙන්නේ කීයක් විතරයිද? 6500ක් විතරයි. ආන් ඒක මෙතන දානවා 6500ක් විතරයි තව ගෙවන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන උඩම මෙතන අවසාන ශේෂයේ වශයෙන් දාන්නේ පගේ. ඊළඟට මෙතන ආරම්භක ශේෂය ලෙස දානවා කිව්වේ ශේෂ පිරික්සුමේ ගෙවන්න තියෙන ගාණ. බලන්න ශේෂ පිරික්සුමේ යටම එකට උඩින් තියෙනවා ආදායම් බදු වෙන් කිරීම කියලා 12700ක්. මේ මෙතන උඩටම දාන්න 12700ක්. නැවත බලන්න කොහොමද ආවේ කියලා. ශේෂ පිරික්සුමේ තියෙන ගවන්න ඕන ගාණ ඉදිරියට ගෙන ගියා කියලා දැම්මා. සල්ලි වලින් ගෙවපු ටික ඔක්කොම හර කළා. ඒක දෙපාරකට දැම්මත් කමන්නේ, එකටම දැම්මත් කමන්නේ. තවදුරටත් ගෙවිය යුතු ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. තවදුරටත් ගෙවිය යුතු ප්‍රමාණය හොයාගත්තේ කොහොමද? වර්ෂයේ තක්සේරුවෙන් ගෙවුව ටික අඩු කරලා. ඒ කියන්නේ 11500න් 5000ක් අඩු කරලා තව 6500ක් තියෙනවා. දැන් ගිණුම තුලනය කරන්න මේ පැත්ත 800යි. මෙතන තියෙනවා 13යි 5යි 18යි 6යි 24යි 24800යි. එතකොට මෙන්න මෙතන වෙනසක් එනවා කීයකද? 12100ක. ආන්ගේ 12100 ලාභ ප්‍රකාශයට යනවා කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා 12100යි. 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 ඊළඟට තව එකක් කිව්වා මෙන්න මේ අන්තිමට තියෙන උත්තරේ තියෙනවනේ. ඒක තමයි අපි ගෙවන්න තියෙන ගාණ. මේ මෙතෙන්ට දාන්න උපචිත ආදායම් බදු කියලා 6500යි. කොහොමද මේ උපචිතය ගත්තේ? 11500න්
5000ක් අපි ගෙවලා තිබුණා. තව 6500ක් උපචිතයි. එතකොට කෙනෙක් අහයි මෙතන වර්ෂයේ ප්‍රමාණය නෙමෙයි නාවි ඊට වඩා වැඩිනේ කියලා. ඒක තමයි අපි ගිණුමෙන් ගත්තේ ළමයි. ඔය කියන්නේ ගිය අවුරුද්දේ අර මදි වෙච්ච ප්‍රමාණයක් තිබුණා. ගිය අවුරුද්දේ මදි වෙච්ච ප්‍රමාණයක් තුන මොකද 12800යි බදු තිබුණේ. නමුත් අපි 13300ක් ගෙවන්න වුණා. ඒ නිසා ඔයාලට ගිණුමෙන් ගන්න එක හරි ලේසි. ගිණුමෙන් ගන්න එක හරි ලේසි. ඒක අවසන්. ඊළඟ එක මේ අවුරුද්දේ මුලම දවසේ 1000ක් වෙච්ච ණය කර 40ක් නිකුත් කළා. එතකොට 1000ව 40ක් කියන්නේ කීයක් එනවද? 40000ක් වෙනවා ණය කර. ණය කර ටික 40000ක් වෙනවා. එතකොට පොලිය තියෙන්නේ 100ට කීයක් කියලාද බලන්න ණය කරවල පොලිය තියෙන්නේ 112යි. මේ මෙතන දාන්න මූල්‍ය වියදම් වල ණය කර පොලිය හැම ගානෙම 112මයි තියෙන්නේ. 112යි. 40000ට 112ක් කියන්නේ ළමයි 4800ක් එනවා. ඒ 4800න් බලන්න ශේෂ පිරික්සුමේ කීයක් ගෙවලා තියනවද කියලා ණය කර පොලිය. ගෙවු ණය කර පොලිය 2400ක් තියෙනවා කියන්නේ භාගයක් ගෙවලා තියෙනවා. තව 2400ක් ගෙවන්න තියෙනවා. ජංගම වගකීම් වල දාන්න උපචිත ණය කර පොලිය කියලා. 2400යි. ඒක එච්චරයි. ඊට පස්සේ තියෙන අර මූල්‍ය ප්‍රකාශනය අනුමත කළ දිනය ඒක හැමදාම ගාන කෙන පොදු දත්තයක්. ඒකනේ. දැන් අපි ශේෂ පිරික්සුමේ ඉතුරු ඒවට යමු. කොටස් ප්‍රාග්ධනය දැම්මා. රඳවාගත් ඉපෙවුම් දැම්මා. ණය කර දැම්මා. ඉඩම් ගොඩනැගිලි ඒව ටික දැම්මා. තොගය දැම්මා. ලැබී යුතු මුදල් දැම්මා. බැංකු මුදල් 14730යි. 14730යි මුදල්. ඊළඟට වෙළඳ ගෙවිය යුතු මුදල් ජංගම වගකීමක්. වෙළඳ ගෙවිය යුතු මුදල් කොච්චරද ගෙවිය යුතු මුදල් තියෙන්නේ? 162300යි. 162300යි. ඊළඟට අඩමාන ණයක ගත්තා 839780ක් තියෙනවා විකුණුම්. 839780යි විකුණුම්. ඊළඟ විකුණුම් පිරිවෙල අපි දැම්මා. බෙදා හැරීම් වියදම් තියෙනවා 43600ක්. බෙදා හැරීම් වියදම් 43600යි. ඒ වගේම තියෙනවා විදුලිය අපි දැම්මා. අධ්‍යක්ෂ ගාස්තුව 12000යි. වැටුප 35800යි. පරිපාලනවල 12000යි 35800යි. මේක අධ්‍යක්ෂ ගාස්තුව. මේක වැටුප 35800යි. ඊට පස්සේ තියෙනවා මුද්‍රණ වියදම 2700කුයි. දුරකථන වලට 2800කුයි. 3700යි. ඒකත් පරිපාලන 2800යි. මුද්‍රණ එකයි. දුරකථන එකයි. ඊට පස්සේ වාහන නඩත්තු වියදම් ගත්තා. විකරණ ගාස්තුව 1100කුයි. පරිපාලන 8200කුයි. විකරණ සහ වෙනත් පරිපාලන. එතකොට වෙනත් වියදම් නෙවෙයි වෙනත් පරිපාලන. කීයයි තියෙන්නේ 1100කුයි 8200කුයි. 1100කුයි 8200කුයි. එතකොට ඔයාලට පේනවා ළමයි විභාගෙදී පරිපාලන වියදම් වලට වැඩි ඉඩක් තියන්න වෙනවා. හැම පාරම පරිපාලන වියදම් ගොඩක් දීලා තියෙනවා. ඒ නිසා ඒක සමාගම් ගාණක් රෝල් කරද්දී විභාගෙදී
අනිවාර්යෙන් මතක තිබාගත යුතු දෙයක්. එතකොට ඒක හරි. ගෙවූ ලාභාංශ 18,500ක් තියෙනවා. ගෙවූ ලාභාංශ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට දාන්න ගෙවූ ලාභාංශ. ඔන්න අපි කලින් ගණන් වල කතා කළා. ගෙවූ ලාභාංශය මේ දෙකෙන්ම අඩු වෙන්න ඕනේ. කොච්චරක් එනවද? 18,500යි. 18,500යි රඳවාගත් ඉපැයුම් වලින් සහ මුළු එකතුවෙන් අඩු කරන්න. අපේ ලාභ වලින් ගෙවන්නේ. ගෙවු ණය කර පොලිය අපි ගත්තා, ආදායම් බදු එකක් ගත්තා. එච්චරයි තියෙන්නේ. දැන් බලන්න ඊටාම ඉක්මනින් එකතු කරන්න ගන්න. 730යි 7යි එතකොට දල ලාභයෙන් මේ වියදම් තුනම අඩු කළාට පස්සේ එනවා 54,730ක්. 54,730ක්. ඒකෙන් මේක අඩු වුණාට පස්සේ එනවා 42,630ක්. විස්තීර්ණ ආදායම් නැහැ. මෙතනත් උත්තරේ 42,630යි. ඒක මෙතෙන්ට ගන්න මුළු විස්තීර්ණ ආදායම කියලා. මුළු විස්තීර්ණ ආදායම කියලා 42,630යි. ඊට පස්සේ මේ දෙක එකතු කරන්න 1,08,000යි. ඊට පස්සේ මෙතන සුළු කරලා ගන්න කොහොමද එන්නේ 25,600ට එකතු කරනවා 42,630ක්. ඒකෙන් අඩු කරනවා 18,500ක්. උත්තරේ එනවා 49,730යි. දැන් මෙතෙන්ට ගන්නවා කොටස් ප්‍රාග්ධනයේ 1,08,000යි. මෙතන තියෙනවා 49,730යි. ඒ දෙක එකතු කරලා මුළු හිමිකම ගන්න 730යි. 9යි 8යි 17යි.
14යි 1යි 15යි 1,57,730යි මේ 40,000 ඊළඟ රූලට ගන්න. මේ 40,000 ඊළඟ රූලට ගන්න. මේ ටික එකතු කරන්න. 500යි 10යි 1300යි එකක් ඉතුරුයි. 7යි 7යි 4යි 11යි එකක් ඉතුරුයි 17යි. එතකොට දැන් සුළු කරන්න 1,57,730 ඒකට එකතු කරන්න 40,000ක් ආයේ එකට එකතු කරන්න 1,71,300ක් 3,69,030යි 3,69,030යි. දැන් මේ පැත්ත සුළු කරලා ගමු. මෙතන 20,000 එහෙම්මම තියෙනවා. මේකෙන් මේක අඩු කරපුවම මෙතන එන්නේ 44,000යි. මෙතන මේකෙන් අඩු කරපුවම එන්නේ 37,500යි. ඒ ටික එකතු කරනවා 500යි 7යි 4යි 11යි එකක් ඉතුරුයි 3යි 6යි 4යි 10යි. දැන් මේ ටික එකතු කරනවා 30යි 7යි 2යි 9යි 9යි 6යි 15යි 15යි එකක් ඉතුරුයි 185යි 199යි 267යි. දැන් මේ දෙක එකතු කරනවා 0යි 30යි එකක් ඉතුරුයි 7යි 1යි 8යි 1යි 9යි 9යි මෙතන 36යි 3,69,030කට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මොනවා වෙනවද? සමාන වෙනවා 3,69,030කට 3,69,030කට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙනවා. අඩුපාඩු ටික චෙක් කරගන්න. අඩුපාඩු ටික චෙක් කරගන්න. 3,69,030කට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙනවා.